समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदः धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ඊටමත්ම වටිනා වූ උතුම් ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට. ඒ ශ්‍රවණය කරන අතරම තවත් විශාල පිරිසකට ලෝකේ පුරා විසිරී සිටින සදහවත් බෞද්ධයන්ගේ ධර්ම අවබෝධය පිණිස ප්‍රඥා නාලිකාව හා සම්බන්ධ වෙලා ඒ ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා ඒ ධර්මයේ විසිරවා හැරලා ධර්ම දානමය පින්කමක් වශයෙන් තම තමන්ගේ ජීවිතවලට මේ ලෝකේ වටිනාම කුසලයේ ඒකරාශී කරගන්නට පින්බර දායකත්වය ගත්තා. මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා වෛද්‍ය සමන්මලී ප්‍රියංකා මනම්පේරි සහ එරන්දී ගයා මනම්පේරි දියණිවරුන් විසින් විශේෂඥ වෛද්‍ය නිශාන්ත පතිරණ සහ රංජිත් කලන්සූරිය බෑනාවරුන් දෞර සුභානු සෙන්නිරු මොනුබුරන් සහ සුවින්‍යා මිනිබිරිය යන අය විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. ආරමුණ වර්ෂ 74ක් ආයුෂ වින්දනය කරලා 2021 අගෝස්තු මාස 22 වෙනි දින හදිසිය ප්‍රාප්ත වූ අංක 138 බෝපේ පාර ගාල්ල ලිපිනේ පදිංචි විසිටි ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යනී විනීතා ඔබේසේකර මනම්පේරි මෑණියන්ගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. මෙම පුණ්‍ය කර්මයේ කුසල බල මහිමෙන් එතුමිගේ ජීවිතය ආලෝකමත් වේවා. සසර වසන තුරු මෙවන් අකල් මරණයකටපත් නොවි සිතූ පැතු බෝධියකින් නික්මන් භවයකදී නිවන සාක්ෂාත් කර ගැනීමට මේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට මේ පින්වත් වේවා. පැතු බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ අරමුණු ඉදිරියෙන් තියාගෙන තමයි ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ සඳහා මාතෘකාවක් වශයෙන් තියන්නේ නිවන් මඟ පහදා දෙන ධර්ම දේශනාවක්. නිවන් මඟ නිවනට බහිඳ තොටවල් තියෙනවා 61ක්. එකෙන් 40ක් සමතයට අයිති 21ක් විදර්ශනාවට අයිති. 40 21 61යි. මේ 61කින් ඕනම තැනකින් නිවන් මඟට බහින්න පුළුවන්. හැබැයි මගේ යන්න තියෙනවා සෑහෙන දුරක්. දුර ගමනක් යන්න තියෙන්නේ. ඒක නිසා ඒකට අවශ්‍ය කරන මූලික කරුණු පිළිබඳව දේශනාවක් සිදු කරනවා. නිවන් මඟට අවතීර්ණ වෙන යම් කිසි කෙනෙක් ඇතනම් එයා ඉස්සෙල්ලාම කළ යුතු කාර්යය තමයි නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් දියුණු කර ගැනීම, නූපන් අකුසල් නූපදවීම හා උපන් අකුසල් සිතින් ඉවත් කිරීම. මෙන්න මේ කරුණු හතර තමයි ප්‍රධාන. ඉස්සෙල්ලාම අවශ්‍ය මේ කරුණු හතර. මොකද නූපන් කුසල් උපදවනවා, උපන් කුසල් දියුණු කරනවා, නූපන් අකුසල් උපදවන්නේ නැහැ, උපන් අකුසල් සිතින් අයින් කරනවා. කියන්නේ ඉපදිලා තියෙන අකුසල්. තර අකුසල් අකුසල්
තර අකුසල් අපි සම්මුති ලෝකයේ අකුසල් වශයෙන් ගන්නවා. සත්ත්ව ඝාතනය අකුසලයක්, අදත්තා දානය අකුසලයක්, කාම මිච්ඡාචාරය අකුසලයක්, බොරු කීම අකුසලයක්, කේලම් කීම අකුසලයක්, පරුෂ වචන කතා කිරීම අකුසලයක්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ඒවා අකුසල. ලෝභය අකුසලයක්, මෝහය අකුසලයක්, ditthිය අකුසලයක්. මෙන්න මේවා අකුසල. මේ අකුසල නූපන් අකුසල ඒවා ඉපදිලා නැත්නම් ඒවා උපදවන්න මේපා. ඒ කියන්නේ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න එපා කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නූපන් අකුසල උපදවන්න එපා. උපන් අකුසල. ඒතර එහෙම සිතුවිලි ආවොත් ඒ සිතුවිලි ක්ෂණයෙන් ඉවත් කර ගන්න ඕනේ. සත්ත්ව ඝාතනයේට සිතුවිල්ලක් ආවොත් ඒ සිත ක්ෂණයෙන් අයින් කර ගන්න ඕනේ. අනසත් දෙයක් ගන්න සිතුවිල්ලක් ආවොත් ඒක ක්ෂණයෙන් සිත අයින් කර ගන්න ඕනේ, ඉවත් කර ගන්න ඕනේ. ඒ සිතෙන් බැහැර වෙන්න ඕනේ. වැරදි කාම සේවනයක් කරන්න සිතුවිල්ලක් පහළ වුණොත් ඒ සිතුවිල්ල ක්ෂණයෙන් සිතින් අයින් කර ගන්න ඕනේ. මොකද සිත ප්‍රධාන වුණොත් විතරයි ඒවා වචී කර්ම හා කාය කර්ම බවට පත් වෙන්නේ. සිත ප්‍රධාන වුනේ නැත්තම් සිතින්ම අයින් කළොත් ඒක වචී කර්මයක් වෙන්නෙත් නැහැ, කාය කර්මයක් වෙන්නෙත් නැහැ. එතකොට සිත ඒ ශණයෙන් අයින් කළාද ඒක තමයි ඒ උපන් අකුසල් සිතුවිලි ඉවත් කර ගැනීම. ශණයෙන් අයින් කරන්න. බොරු කියන්න සිතුවිල්ලක් පහළ වෙච්ච ගම ඒ සිතෙන් අයින් වෙන්න ඕනේ, ඉවත් වෙන්න ඕනේ. ඒ සිත ඉවත් කර වෙන සිතක් ගන්න ඕනේ ශණයෙන්. එතකොට අකුසල් වලින් වළකිනවා. තර නූපන් අකුසල් උපදවන්නේ පිළිදලා තියෙන අනශණයෙන් ආවොත් එවැනි සිතුවිල්ලක් ශණයෙන් ඒ සිත අයින් කර ගන්න. ඒ තමයි නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් අයින් කිරීම, ඉවත් කිරීම. නූපන් කුසල් උපදවන. දැන් නූපන් කුසල් කියන්නේ මොකක්ද? නූපන් කුසල් නම් සතර ඉද්ධිපාද නූපන් කුසල්. ඒ උපන් කුසල් දියුණු කර ගන්නවා. තර මේ හතරට කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන. නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් ඉවත් කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් අකුසල් දියුණු කර ගැනීම. උපන් කුසල් දියුණු කර ගැනීම. එහෙනම් කුසලයට සිත නැඹුරු වෙන්න ඕනේ. කුසලයට සිත නැඹුරු වෙනකොට ලෝභය සිතෙන් අයින් වෙන්න ඕනේ. මොකද ලෝභය අකුසලයක්. ඒතර කුසලයක් නෑ. ඒතර ලෝභය කියන්නේ බාහිර සම්පත් වස්තු දේවල් තමන් සතු කරගන්න, තමන්ට අයිති කරගන්න, තමන්ට හිමි කරගන්න ඇති වෙන සිතුවිල්ල. දෙක ඉවත් කරගන්න ඕනේ. ඒතර නූපන් කුසල් එතන ඉපදෙනවා. උපන් කුසල් දියුණු වෙනවා. ඒතර ලෝභය අකුසලයක්. එහෙනම් ඒ වෙනුවට ගන්න ඕනේ අලෝභය. අන්න අලෝභයට සිත ඉඩ දෙන්න, සිතට ඉඩ දෙන්න, සිතට ඇතුල් වෙන්න, සිතේ ක්‍රියාත්මක වෙන්න අලෝභයට ඉඩ දෙන්න, ලෝභයට ඉඩ දෙන්න එපා. දේශය අකුසලයක්, අද්දේශය කුසලයක්. ඒතර නූපන් කුසල් උපදවනවා නම් අපි උපදවන්න තියෙන්නේ අද්දේශයවත් මෛත්‍රිය. තමයි නූපන් කුසල් ඉපදවීම. ඒතර මෛත්‍රිය. දේශය වෙනුවට අපි දේශ සහගත සිතක් ඇති වෙච්ච ගමන් ඒකෙන් අයින් වෙලා ඒ මෛත්‍රියට සිත හරවනවා. ඒතර නූපන් කුසල් උපදවෙනවා. උපන් කුසල් දියුණු කරනවා කියන්නේ නැවත නැවත මෙත් සිත වඩනවා. මෛත්‍රිය වඩනවා. ඒතර මෛත්‍රිය වඩනවා නම් අන්න උපන් කුසල් දියුණු කරනවා. ඒතර නූපන් කුසල් උපදවීම කියන්නේ අර ලෝභය වෙනුවට අලෝභය. ඒතර අලෝභය නිරන්තරයෙන් සිත තුළ උපදවනවා. මෛත්‍රිය නිරන්තරයෙන්ම සිත තුළ උපදවනවා. ඒ උපදින්නේ කුසල්. දැන් තව එකක් තියෙනවා. එතකොට ඒ තමයි නූපන් සමත විදර්ශනා උපදවන්න ඕනේ. උපන් සමත විදර්ශනා දියුණු කරන්න ඕනේ. නූපන් කෙලෙස් උපදවන්නේ, උපන් කෙලෙස් අයින් කරන්න ඕනේ. මෙතනත් හතරක් තියෙනවා. දැන් නූපන් කෙලෙස් උපදවන්නේ, උපන් කෙලෙස් අයින් කරනවා. නූපන් සමත විදර්ශනා උපදවන, උපන් සමත විදර්ශනා දියුණු කරනවා. ඉතින් යම් කෙනෙක් සමත විදර්ශනාවට බැහැලා නැත්නම්
ඒක ආරම්භ කරලා නැත්නම් එහෙනම් ඒක ආරම්භ කරන්න. ඒ කුසල් මගයි. ඒ නිවන් මගයි. මොකද සමත විපස්සනා කියන්නේ නියත වශයෙන්ම නිවන් මඟ. ඒකයි මම මුලින් කිව්වේ කරුණු 61ක් තියෙනවා නිවන් මඟට බහින්න. සම 40 කර්මස්ථාන කියලා 40යි විදර්ශනා කර්මස්ථාන 21යි 61යි. 61න් ඕන තැනකින් බහින්න පුළුවන්. එහෙනම් නූපන් සමත විදර්ශනා උපදවන උපන් සමත විදර්ශනා දියුණු කරන. නූපන් කෙලෙස්. ඒතර කෙලෙස් ටික අපි මෙතනදී අඳුන ගන්න ඕනේ. කොහොමද කෙලෙස් හඳුනගන්නේ? ඒ ලෝභය කියන්නේ ක්ලේශයක්. ඒක අපි අර සතර සම්‍යක් ප්‍රධාන මුල් හතරේදී අපි ඒක ගත්තා. එහෙනම් අපි ඒකට ඉඩ දෙන්නේ. ලෝභය කියන්නේ ක්ලේශයක්, අකුසල මූලයක්, අකුසල ධර්මයක්. සිත කෙලෙසන ධර්මයක් ලෝභය. ඒකට ඒකට අපි ඉඩ දෙන්නේ. නූපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් ටික. ඒතොර සිතේ ලෝභය තියෙනවා නම් මොකද කරන්නේ? ඒ ලෝභය සිතෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, බැහැර කරන්න ඕනේ. ඒතොර වැටෙන්නේ නිවන් මාර්ගට. මොකද ලෝභය ක්ලේශයක්. දේශය ක්ලේශයක්. ක්ලේශයක් කියන්නේ සිත අපිරිසිදු කරන එකක්, සිතුවිල්ලක්. සිත කෙලෙසන සිතුවිල්ලක්, සිත දූෂ්‍ය කරන සිතුවිල්ලක්, තරහ කියන එක. ඒතොර ඒක ඉවත් කරන්න ඕනේ. ඒතොර නූපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් අයින් කරනවා. ඒතොර සිතට එනවා නම් ශනේන් ලෝභයක්, ඒ ලෝභය ශනේන් අයින් කරනවා. සිතට එනවා නම් ශනේන් දේශයක්, ශනේන් ඒක සිත අයින් කරනවා. සිතට එනවා නම් මාන්නයක්, ශනේන් ඒ සිත අයින් කරනවා. සිතට එනවා නම් දිට්ඨියක්, ශනේන් ඒ දිට්ඨිය අයින් කරනවා. සිතට එනවා නම් විචිකිච්ඡාවක්, ඒ විචිකිච්ඡාව ශනේන් සිතෙන් අයින් කරනවා. සිතට එනවා නම් යම් අලසකමක්, කම්මැලිකමක්, අකර්මණ්‍ය බවක්, නිදිමත ගතිය, ඒක සිතෙන් අයින් කරලා කයට මනසට ගන්නවා වීරයක්. එතකොට තීන මිද්දේවත් අලසකම අයින් වෙනවා. මෙන්න උපන් කෙලෙස් ප්‍රහීන කරනවා, අයින් කරනවා, ඉවත් කරනවා. ඒ අතර හොඳ සිහියෙන් ඉන්නවා, මන නුවණින් ඉන්නවා. අර නූපන් කෙලෙස් උපදිනවද කියලා බලන්න. මොකද ඒ ධර්මතාවයන් නැවත සිත තුළට ඇතුල් වෙනවා නම් ඒක පෙන්වලා දෙන්න අපිට යම්කිසි කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ පෙන්වලා දෙන්නේ සතිය හේවත් සිහිය විසින්. යෝනිසෝ මනසිකාරය හේවත් මන නුවණින් කරන්නේ ඒ උපන්නා වූ ක්ලේශය ශනේන් අයින් කරනවා. ශනේන් ඉවත් කරනවා. ලෝභය දුපන්නේ ශනේන් ඉවත් කරනවා යෝනිසෝ මනසිකාරය. ලෝභය උපන් බව පෙන්වලා දෙනවා සතිය හේවත් සිහියෙන්. දේශය ඉවත් කරන්නේ මන නුවණින් යෝනිසෝ මනසිකාරේ. දේශය කාපු බව සිහි කළ දෙන්නේ සතිය විසින්. මතක් කරනවා, සිහි කරනවා. මෙන්න ආවා කියලා. ඉවත් කරනවා යෝනිසෝ මනසිකාරේ මන නුවණින්. මානයක් ආවොත් සිතට සිහිය විසින් පෙන්වලා දේවි යෝනිසෝ මනසිකාරෙන් එයාට අයින් වෙන්න කියයි. බැහැර වෙන්න කියනවා, බැහැර කරනවා. ඒ වගේම දිට්ඨියක් ආවොත් ඒ දිට්ඨිය දන්නා ක්ලේශයක් කියලා. ඒතර සිහියෙන් පෙන්වලා දෙනවා ඔන්න වැරදි දිට්ඨියක්. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ අයින් කරනවා. ඉවත් කරනවා. තීන මිද්‍ය උද්දච්ච. ඒතර සිත වික්ෂිප්ත වුණොත් ශනේ පෙන්වලා දෙනවා සිහිය විසින්. ඔන්න සිත දුර ගමනක් ගියා. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ යව කායි කැඳවන. ආයි කැඳවන වික්ෂිප්ත වෙච්ච සිත දුර ගිය සිත ආයි කැඳවන. කැඳවන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ප්‍රමාණ අනුවන. මෙන්න මේ විදිහට අර නූපන් කෙලෙස් උපදවන්නේ නැතුව උපන් කෙලෙස් ප්‍රහීන කරනවා නම් නියත වශයෙන්ම නිවන් මඟ. අයි නිවනට බැසගත්ත කෙනෙක්. මොකද ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ ක්ලේශ පරිණිරවාණය. ඊට පස්සේ ස්කන්ධ පරිණිරවාණය. ස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. කෙලෙස් අවසන් වුණත් ඒ පහේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒතර ඒ පහේ ක්‍රියාකාරීත්වය අවසන් වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ ක්‍රියාකාරීත්වය අවසන් වෙන්නේ අරහත් චුතිසිතේදී. රහතන් වහන්සේගේ චුති චිත්තේදී තමයි ඒ ස්කන්ධ පරිණිරවාණය සිද්ධ වෙන්නේ.
රහතන් වහන්සේට එතකොට ඒ පහ තියෙනවා. හැබැයි ඒ පහ රහතන් වහන්සේ උපාදාන කරගෙන නැහැ. ඒ රහතන් වහන්සේගේ මෙහායන සියලු දෙනාට ඔය පහ උපාදානයක් කරනවා. පංච උපාදානය. ඒක තමයි පංච උපාදාන කියන්නේ. පංච උපාදානයක් තියෙන්නේ පෘථග්ජන පුච්චලයන්ට. ආර්ය පුච්චලයන්ට පංච උපාදානයක් නෑ. රහතන් වහන්සේට සියලු ඒ පහ පිළිබඳව කිසිම උපාදානයක් නෑ. උපාදානයක් නැහැ කියන්නේ තෘෂ්ණාවක් නැහැ කියන එක. මොකද උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ තෘෂ්ණාව. තණ්හා පච්චය උපාදාන. ඒතර රහතන් වහන්සේ තෘෂ්ණාවයි ශේකලේ. උපාදානෙ නෙමෙයි. නමුත් අපි කියනවා උපාදානය කියලා. උපාදානය එකපාරටම උපාදානයට යන්නේ නැහැ සිත. සිත ඉස්සෙල්ලා ඇලිලා ඒ ඇලීම බලවත් වුණාම තමයි උපාදානයට යන්නේ. සිත යම් තැනක ඇලෙනවා. ඒ ඇලීමට කියන්නේ තණ්හා කියලා. ඊට පස්සේ තමයි උපාදාන. ඒ තණ්හාව වැඩි දියුණු වෙන්න, වර්ධනය වෙන්න තමයි උපාදානයට යන්නේ. නැත්නම් උපාදානයට යන්නේ. තෘෂ්ණාව නැත්නම් උපාදානයක් නැහැ. ඒතර රහතන් වහන්සේ අවසන් කළා තියෙන තෘෂ්ණාව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තෘෂ්ණාව 108 ආකාරයකට හට ගන්නවා. මේ ස්ථාන 60ක ඒක ශ්‍රාතන් වහන්සේ සහ මුලින් අයින් කළා ඉවත් කළා කරටිය කපපු තල් ගසක් බවට පත් කරලා නැවත නූපදින භාවයට පත් කරා. එතකොට ඒ ක්ලේශ පරිණිරවාණය. නමුත් ස්කන්ධ පහ තියෙනවා. පෙර සංසාරේ කරගත්ත කර්ම ශක්තියට අනුව ආයුෂයත්, උෂ්ණයත්, විඥානයත්. මොකද පෙර කර්මයෙන් අපි සකස් කරගත්තේ ආයුෂය, උෂ්ණය හා විඥානය. ඒතර ආයුෂය මේ නාම රූප දෙකේ ආයුෂයි. විඥානය මේ රූප ධර්මයන් මෙහෙවන ධර්මතාවයයි. සියලු රූප ධර්මයන් මෙහෙවන්නේ විඥානය විසින්. විඥානය නැතුව මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන කිසිම රූප ධර්මයක් මෙහෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ රූපයන්ගේ පවතින උෂ්ණය නාමයන්ට උෂ්ණත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. උෂ්ණත්වය අවශ්‍ය වෙන්නේ රූපයට. මොකද ඒ සතර මහා ධාතුන්ගේ පැවැත්මට උෂ්ණත්වය ඕනේ. ඒතර ආයුෂය තීරණය කරලා තියෙන නාම රූප දෙකේම. ආයුෂය. විඥාණය ප්‍රතිසන්දි විඥාණය ගත්තට පස්සේ මේ භවයේ අවසාන චුතිය දක්වාම ඒක ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා ධර්මත. ඒතර මේ ධර්මතා තුනම එකට හටගත්තේ එකට ක්‍රියාත්මක වෙන්නේ එකට අයින් වෙන්නේ. මේ ධර්මතා තුන. මොකද්ද? ආයුෂය, උෂ්ණය හා විඥානය. දැන් මේ ධර්මතා තුන නැත්තම් මේ නාම රූප දෙකම පවත්වන්න බෑ. අනේ යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගන්නවා. ඒතර නිවන් මාර්ගට බහින කෙනෙක් මේවා දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒතර ආයුෂය තීරණය කළේ කර්මයෙන් කියන කාරණේ අපි දැනගන්න ඕනේ. උෂ්ණය තීරණය කළේ කර්මයෙන්. විඥානයේ කාලය තීරණය කළේ කර්මයෙන්. එහෙනම් මේ ධර්මතා තුනම ආයුෂයත්, උෂ්ණයත්, විඥානයත් කියන මේ ධර්මතා තුනම කර්මයෙන් සකස් වෙච්ච බව තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. මොකද අපි නිවනටපත් වෙන්න නම් මේ කර්ම කියන ධර්මතාවයන් ඡේ කරන්න ඕනේ, අවසන් කරන්න ඕනේ. මතු නූපදින තැනටපත් කරන්න ඕනේ කර්ම. ඒ කියන්නේ අபிසංස්කාර සහිත විඥානයක් බවට පත් නොවන ආකාරයට කටයුතු කරන්න ඕනේ. දැන් විඥානයක් හට ගන්නවා අපිට. ඒ තමයි අසයි රූපයයි නිසා විඥානයක් හට ගන්නවා. ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. කනයි ශබ්දයයි නිසා විඥානයක් හට ගන්නවා. අපි කියනවා ඒකට සෝත විඥානය කියලා. ඒ ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. නාසය ගන්ධයයි නිසා හට ගන්න විඥානයක්. එතකොට ඒක ගාන විඥානය. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. අපි ඒව දැන් දන්නවා. දිවයි රසයයි සම්බන්ධය නිසා හට ගන්න විඥානයක් රස දැනගැනීමේ සිත. කයයි පහසයි නිසා හට ගන්න විඥානයක් ඒක කාය විඥානය. ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත. මනසයි අරමුණු නිසා හට ගන්න විඥානයක් ඒක මනෝ විඥානයයි. ඒ අරමුණු පිළිබඳව දැනගන්නා වූ සිත. මෙන්න මේ සිත් 6 අපි කරන වැරද්ද තමයි මේ ධර්මයේ තියෙන අනවබෝධය. නොතේරෙනකම,
නොවැටහීම මෝහය නිසා අපි මේ විඥාණය අபிසංස්කාර සහිත කර්ම විඥානයක් බවට පත් කරගන්නවා. ඒතර නිවන් මාර්ගට බහින කෙනෙක් මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඕනේ, පැහැදිලි. අபிසංස්කාර සහිත කර්ම විඥානය තමයි පුනර්භවයක් හදන්නේ. අபிසංස්කාර. ඒතර සංස්කාර කියන වචනේ අපි දන්නවා. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර. පුඤ්ඤාභි සංස්කාර කියන්නේ පින්. අපුඤ්ඤාභි සංස්කාර කියන්නේ පව්. ආනිජ්ජාභි සංස්කාර කියන්නේ ධ්‍යාන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංස්කාර අபிසංස්කාර බවට පත් කරපුවාම තමයි විඥාණය එතන රැඳෙන්නේ. එහෙනම් අபிසංස්කාර කියලා කියන්නේ කර්මපතවලට. කර්මයක්, ඒ කියන්නේ සිතුවිල්ලත් කර්මයක්. සෑම සිතුවිල්ලක්ම කර්ම නෙමෙයි. ඒ සිතුවිලි වල බලවත් වීමේ ස්වභාවය අනුව තමයි කර්මයේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. ඒ සිතුවිල්ල බලවත් වෙන්නේ යම් ආකාරයකටද සුළු වශයෙන් බලවත් වුණොත් ඒ කර්මය සුළු එකක් වෙනවා. ඒ සිතුවිලි තරමකට බලවත් වුණොත් ඒ කර්මය තරමක බලවත් කර්මයක්. ඒ සිතුවිල්ල හොඳට බලවත් වුණොත් ඒකට කියන අபிසංස්කාර සහිත කර්ම විඥානය. මේ අபிසංස්කාර සහිත කර්ම විඥානය තමයි ප්‍රතිසන්දියට හේතු වෙන්නේ. ඒකට කියනවා ජනක කර්මය කියලා. ප්‍රතිසන්දිය කරන් දෙන්න හේතු වෙන්නේ අபிසංස්කාර සහිත කර්ම විඥානය. ඒකට කියන්නේ කර්මපත කියලා. එහෙනම් මෙන්න මේවා අපි දැනගන්න ඕනේ. එතකොට දැන් අපි ගත්ත ඉස්සෙල්ලා එහෙනම් නූපන් කුසල් උපදවන්නේ, නූපන් කුසල් උපදවනවා, උපන් කුසල් දියුණු කරනවා, නූපන් අකුසල් උපදවන්නේ, උපන් අකුසල් අයින් කරනවා. ඒ වගේම කෙලෙස්. ඒතර කෙලෙස් පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. ලෝභය එනකොට සිත ශණයෙන් අයින් කරනවා. ද්වේෂය එනකොට අයින් කරනවා. මෝහය එනකොට අයින් කරනවා. ditthිය එනකොට අයින් කරනවා. මානය එනකොට අයින් කරනවා. ඒ ඔක්කොම සිතුවිලි. ලෝභය සිතුවිල්ලක්, ද්වේෂය සිතුවිල්ලක්, මෝහය සිතුවිල්ලක්, මාන්නය සිතුවිල්ලක්, ditthිය සිතුවිල්ලක්, තීන මිද්දය සිතුවිල්ලක්, උද්ධච්චය සිතුවිල්ලක්, ලැජ්ජ නැතිකම එන සිතට ඒක සිතුවිල්ලක්, බය නැතිකම එන සිතට ඒක සිතුවිල්ලක්, අහිරික අනෝතප්ප ඒවට කියන්නේ. එතකොට මෙන්න මේවා අපි දන්නවා කෙලෙස්. ඒවා සිත අපිරිසිදු කරන ධර්මයන්. එහෙනම් ඒ පිළිබඳව නිරන්තරයෙන් සිහියෙන් ඉන්නවා නම් අපි නිවන් මාර්ගට අවතීර්ණ වෙච්ච අය. නිවන් මාර්ගට බැසගත් අය. ඒ පිළිබඳව සිහියෙන් කල්පනාවෙන්. ඒක තමයි තථාගතයන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. සත්තානං විසුද්ධිය. මේ සිතේ විසුද්ධ කියන්නේ හොඳටම පිරිසිදු කියන එක විසුද්ධි. සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි. ඒතර විසුද්ධිය. සත්තානං විසුද්ධිය. ඒ කියන්නේ සිත හොඳ පාරිශුද්ධ භාවයට පත්වීම පිණිස. සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝකය පරිදේව කියන්නේ හඬනවා. ඒවා සමනය කර ගැනීම සඳහා. ඒ කියන්නේ හැඬීමක් නැහැ, ශෝකයක් නැහැ කියන එක. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දොම්නස් ඒවා අපිට අකමැති දේවල්. අප්‍රිය කරන දේවල්. දුක්ඛ දෝමනස්සයන්. අත්තංගමාය කියන්නේ අතුරුදහන් කරනවා. ඔයත් දන්නා අතුරුදහන් කිව්වම ආයෙ හොයාගන්න නැහැ කියලා. ඒ තමයි අතුරුදහන් කියන්නේ. ඥායස්ස අධිගමාය. නුවණ වැඩි දියුණු වීම පිණිස. ඒ තමයි නුවණ වැඩි දීම කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු න්‍යාය අපි අවබෝධ කළා. ඒ තමයි ඥායස්ස අධිගමාය. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. මේ ඇති කල්ලි මේ ඇත, මේ නැති කල්ලි මේ නැත, මේ උපදීමෙන් මේ උපදී, මේ නූපදීමෙන් මේ නූපදී.
අනේ යම් කිසි කෙනෙක් ඒ විදිහට නිරන්තරයෙන් මෙනෙහි කරනවා. නිරන්තරයෙන් මෙනෙහි කරන ඒ විදිහට. කොහොමද? වේදනාව ඇති කල්ලි තණ්හාව ඇත. වේදනාවක් නැති කල්ලි තණ්හාවක් නැත. ස්පර්ශයක් ඇති කල්ලි වේදනාවක් ඇත. ස්පර්ශයක් නැති කල්ලි වේදනාවක් නැත. ස්පර්ශයක් උපදීමෙන් වේදනාව උපදී. ස්පර්ශයක් නූපදීමෙන් වේදනාව නූපදී. ආයතන ඇතිවීමෙන් ස්පර්ශය ඇතිවේ. ආයතන නැතිද ස්පර්ශය නැතිවේ. ආයතන ඉපදීමෙන් ස්පර්ශය උපදී. ආයතන නූපදීමෙන් ස්පර්ශය නූපදී. මෙන්න මේ න්‍යායත් එක්ක අපි නිතරම අපේ සිත සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. ඒතර නාම රූප ඇති කල්හි ආයතන නැත. නාම රූප නැති කල්හි ආයතන නැත. නාම රූප ඉපදීමෙන් ආයතන උපදී. නාම රූප නූපදීමෙන් ආයතන නූපදී. තණ්හාව ඇති කල්හි උපාදානය ඇත. තණ්හාව නැති කල්හි උපාදානය නැත. තණ්හාව උපදීමෙන් උපාදානය උපදී. තණ්හාව නූපදීමෙන් උපාදානය නූපදී. එහෙනම් උපාදානය නූපදී නම් භවය නූපදී. භවය නූපදී නම් ජාතිය පහළ වීම නූපදී. පහළ වීම නූපදී නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස නූපදී. උපදින්නේ හටගන්නේ. මේ ඇති කල්ලි මේ ඇත. හොඳට බලන්න. කර්ම භාවයක් ඇති කල්ලි උප්පත්ති භාවයක් ඇත. කර්ම භාවයක් නැති කල්ලි උප්පත්ති භාවයක් නැත. කර්ම භාවයක් ඉපදීමෙන් උප්පත්ති භාවයක් උපදී. කර්ම භාවයක් නූපදීමෙන් උප්පත්ති භාවයක් නූපදී. නිතරම ඉඳසී නිතරම ඉඳ කල්පනාවේ. එතකොට අපි පළවෙනි ධර්මය ඉවත් කරගන්න පුළුවන් නම් අපි දෙවෙනි ධර්මය අපේ සිත තුළ උපදින්නේ නැහැ. මේ තමයි හේතුඵල. යම් ධර්මයක් ඉපදීමෙන් ඉදිරි ධර්මය උපදී. මේක තව පැහැදිලි කරනවා නම් ආශ්‍රව උපදීමෙන් අවිද්‍යාව උපදී. ආශ්‍රව උපදීමෙන්. ආශ්‍රව නූපදීමෙන් අවිද්‍යාව නූපදී. ආශ්‍රව ඇති කල්ලි අවිද්‍යාව ඇත. ආශ්‍රව නැති කල්ලි අවිද්‍යාව නැත. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරයක් නැත. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. අවිද්‍යාව උපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නූපදීමෙන් සංස්කාර නූපදී. නිරන්තරයෙන්ම මෙන්න මේ පිළිබඳව අවධානයෙන් හිටියොත් නියත වශයෙන්ම නිවන් මඟ. නියත වශයෙන්ම නිවන් දකිනවා. කිසිම ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. නිරන්තරයෙන්ම යන්නේ නිවනටමයි යන්නේ. එයා දන්නවා මේ ධර්මය හැදුවොත් ඉදිරි ධර්මය සකස් වෙන ආකාරය දන්නවා. දන්නවනේ මෙයා දකිනවා. එයා දැක්කම ඒ මූල ධර්මය හදන්නේ. දෙක තමයි අර මම ඉස්සෙල්ලා සඳහන් කළ අபிසංස්කාර සහිත කර්ම විඥානි. ඒතර අபிසංස්කාරයක් බවට පත් කරගත්තේ නැත්නම් සිත කර්ම විඥානයක් වෙන්නේ නැහැ. කර්ම විඥානයක් නැත්නම් එහෙනම් ප්‍රතිසන්දි විඥානයක් නැහැ. කර්ම විඥානයක් ඇති කල්ලි ප්‍රතිසන්දි විඥානයක් ඇත. කර්ම විඥානයක් නැති කල්ලි ප්‍රතිසන්දි විඥානයක් නැත. කර්ම විඥානයක් උපදීමෙන් ප්‍රතිසන්දි විඥානයක් උපදී. කර්ම විඥානයක් නූපදීමෙන් ප්‍රතිසන්දි විඥානයක් නූපදී. ඒ තමයි පිරිණිවීම කියන්නේ ඒකයි. ඒ තමයි පිරිණිවීම. එහෙමනම් දැන් නිවන් මඟ. අතරේ නියත වශයෙන්ම නිවන් මඟ පළවෙනි ධර්මය නැති කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ආශ්‍රව. ආශ්‍රව නූපදීමෙන් අවිද්‍යාව නූපදී. එහෙනම් ආශ්‍රව උපදින්නේ ඇයි? ආශ්‍රව උපදින්නේ අපේ තියෙන අනවබෝධය නිසා. අපේ තියෙන මෝහය නිසා. අපේ තියෙන රැවටීම නිසා. මොනවටද රැවටෙන්නේ? අපි රූපයට රැවටිලා ඉන්නේ. අපි වේදනාවට රැවටිලා ඉන්නේ.
අපි සංඥාවට රැවටිලා ඉන්නේ. අපි සංස්කාරයන්ට රැවටිලා ඉන්නවා. අපි විඥාණයට රැවටිලා ඉන්නවා. මෙන්න මේ ධර්මතා පහ පිළිබඳව අපේ තියෙන රැවටීමක්. ඒතර නිවන් මඟ පහදා ගන්න නම් නිවන් මඟ පිරිසිදු කර ගන්න නම් මෙන්න මේ ධර්මතාවයන්ගේ යථා ස්වභාවය අපි නුවණට හසු කර ගන්න ඕනේ. ඒ කියන්නේ රූපස්කන්ධයත්, වේදනාස්කන්ධයත්, සංඥාස්කන්ධයත්, සංස්කාරස්කන්ධයත්, විඥානස්කන්ධයත් කියන මේ මහ පිළිබඳව නිවැරදි ස්වභාවය නුවණට හසු කර ගන්න ඕනේ. ඒක නිවන් මඟයි. දැන් රූපස්කන්ධය කොහොමද සිද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපස්කන්ධය කියලා එකක් නැහැ. හැබැයි අපි කියනවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධයක් ඇත කියන්නේ. හැබැයි නැත කියන්නේත් නැහැ. රූපස්කන්ධයක් ඇත කියන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ. රූපස්කන්ධයක් නැත කියන්නේත් නැහැ. එහෙනම් මොකද්ද කියන්නේ? දැන් අර ඉස්සෙල්ලා මං කියපු තැනට එන්න. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. දර රූපස්කන්ධය. එක් අවස්ථාවක එක පුච්චලෙක් ඇවිල්ලා අහනවා බ්‍රාහ්මණේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රූපස්කන්ධය සත්‍යයේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම එහෙම දේශනා කරන්නේ. එහෙනම් වේදනාස්කන්ධය සත්‍යයේද? මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සංඥාස්කන්ධය සත්‍යයේද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. සානි භාග්‍යවතුන් වහන්සේ නම් සංස්කාරස්කන්ධය සත්‍යයේද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විඥානස්කන්ධය සත්‍යයේද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පහෙන් තොරව සත්‍යයේද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. මම එහෙම දේශනා කරන්නේත් නැහැ. ඒතර බ්‍රාහ්මණයට ලොකු අවුලක්. ඒ රූපස්කන්ධය සත්‍යයේද කියලා අහපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම එහෙම දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ රූපස්කන්ධය සත්‍යයක් නෙමෙයි කියන්නේත් නැහැ, සත්‍යයක් කියන්නේත් නැහැ. වේදනාස්කන්ධය සත්‍යයේද කියලා අහපුවාම නෑ මම එහෙම දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාස්කන්ධය සත්‍යයක් කියන්නේත් නැහැ, සත්‍යයක් නෙමෙයි කියන්නේත් නැහැ. සංඥාස්කන්ධය සත්‍යයේද කියලා අහපුවාම නෑ මම එහෙම දේශනා කරන්නේ. ඒ කියන්නේ සංඥාස්කන්ධය සත්‍යයක් කියන්නේත් නැහැ, සත්‍යය නෙමෙයි කියන්නේත් නැහැ. සංස්කාරස්කන්ධය සත්‍යයේද කියලා අහපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම එහෙම දේශනා කරන්නේ. එතකොට එහෙනම් සංස්කාරස්කන්ධය සත්‍යයක් කියන්නේත් නැහැ, සත්‍යයක් නෙමෙයි කියන්නේත් නැහැ. විඥානස්කන්ධය සත්‍යයේද කියලා අහපුවාම මම එහෙම දේශනා කරන්නේ. ඒ කියන්නේ විඥානස්කන්ධය සත්‍යයක්ද කියන්නේත් නැහැ, සත්‍යයක් නෙමෙයිද කියන්නේත් නැහැ. දැන් ඊට පස්සේ අහනවා එහෙනම් මේ පහෙන් තොර සත්‍යයක්ද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එයි සත්‍ය කියලා ගත්ත තැනම දික්තියක් හදලා ඉවරයි. දර්ශනය වැරදි. සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ ආයහන. එහෙනම් මේ සත්‍ය මත උපදීද? මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් මත නූපදීද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් මත උපදීද නූපදීද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් මේ සත්‍ය මරණින් පසු නොම උපදීද නොම නූපදීද? නෑ මම එහෙම දේශනා කරන්නේත් නැහැ. දැන් මේ බ්‍රාහ්මණයාගේ ඔළුව අවුල් වුණා. එයි. දැන් මේකකටවත් උත්තරයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ ධර්මයේ ගැඹුරුයි. මේ ධර්මය අතිශය ගැඹිරයි. නොබට පුළුවන් ද මේ ගංගා නම් ගඟේ ජලය යම් උපකරණයකින් මැනලා පෙන්වන්න? එහෙම කවුරු හරි සමර්ථ කෙනෙක් ඔබට ඉන්නවද? බ්‍රාහ්මණය කියනවා ඒක කරන්න බෑ. මට එවැනි සමර්ථ කෙනෙක් මට ඇත්තෙත් නෑ. මේ මහා මොහොත යම් කිසි උපකරණයකින් ඔබට මැනලා පෙන්වන්න පුළුවන්. ඔබට එවැනි දෙයක් කරන්න සමර්ථ පුච්චලෙක් ඔබ ළඟ ඉන්නවද?
බ්‍රාහ්මණය කියන නෑ ස්වාමීනි භාග්‍යවතුන් මට ඒක කරන්න බෑ. එහෙනම් අන්නේ වගේ තමයි මේ ධර්මයේ ගැඹුරුයි. මේ ධර්මයේ ගැඹීරයි. මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. රූප නැති කිරීම අවබෝධ කළා. මම නැති කිරීම මාර්ගය අවබෝධ කළා. දැන් ඒතර රූපස්කන්ධය සත්‍යයට කියලා අපුවාම මම එහෙම දේශනා කරන්නේ. ඇයි? රූපස්කන්ධය සත්‍ය නෙමෙයි. එහෙනම් මොකද්ද? රූපස්කන්ධය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. මොකද්ද උපකාර? ඒතර රූපස්කන්ධය ඇත කියන්නේත් නැහැ, රූපස්කන්ධය නැත කියන්නේත් නැහැ. එහෙනම් මොකද්ද කියන්නේ? වර්තමානයේ දැන් අපි මේ පිළිබඳව අනන්ත අප්‍රමාණ දේශනා කළා තියෙනවා. වර්තමානයේ රූපස්කන්ධය කියන ධර්මතාවය ඇදගෙන යන්නේ ධර්මතා හතරකින්. නැත්තම් මේ රූපස්කන්ධයට චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල මේ මුළු රූපස්කන්ධයම ඇතිව නැති වෙනවා. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගන්න සියලුම රූපයට අයිති කොටස් යම් ප්‍රමාණයක් ඇද්ද? කෙස්ලොම් නියදත් සමාදී ඒ සියලුම රූපයන්ට අයිති ඒ ධර්ම කොටස් වල ආයශ චිත්තක්ෂණ 17යි. එතකොට දැන් අපිට පෙන්නනවනේ එහෙම එකක් පෙන්වන්න නැහැ අපිට එකපාරට. අපිට ඊයේ බලපු රූපස්කන්ධය අතත් පේනවනේ. කැඩපත ළඟට ගියාම කන්නඩිය ළඟට ගිහිල්ලා හිටගත්තාම අපිට අයියේ දැක්ක රූපස්කන්ධය අදත් තියෙනවා. අන්න එතන තමයි වැරද්ද. ඒතකොට දර්ශනීය වැරද්ද මෙතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. ඒ දර්ශනය බුදුරජාණන් වහන්සේ දෙකට බෙදුවා. මිත්‍යා දිට්ඨි කියලා එකයි, සම්මා දිට්ඨි කියලා එකයි. ඊයේ හිටපු පුජ්‍යලයාම අද දකිනවා නම් එයා දකින දර්ශනය වැරදි. ඊයේ හිටපු පුජ්‍යලයට අයිති රූපස්කන්ධයට අයිති කිසිම කොටසක් මේ වෙනකොට නැහැ. ඒ සියල්ල ඉවරයි. ඒ සියල්ල අවසන්. උදේ කැඩපතින් බලපු පුජ්‍යලයා දවල්ට කැඩපතින් බලලා හිතනවා නම් මේ ඉන්නේ මමමයි කියලා, උදේ හිටිය කෙනාම තමයි මේ ඉන්නේ කියලා, එතනම යට වැරදිලා. එතනම වැරදිලා යට. එයා දැකලානේ අනිත්‍ය ලක්ෂණය. එයා අනිත්‍ය ලක්ෂණයට අවබෝධ වෙලා නැහැ. ඒකයට දර්ශනය වෙලා නැහැ. ඒකේ ආයශ චිත්තක්ෂණ 17යි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපස්කන්ධය මම ඇත කියන්නෙත් නැහැ, නැත කියන්නෙත් නැහැ. මෙන්න මේ මෙනෙහි කිරීම නිවන් මාර්ගයි. නිවන් මාර්ග පහදා දෙන්න කියලා තියෙන්නේ මේක. එහෙනම් රූපස්කන්ධය ඇත කියන්නේ නැහැ, නැත කියන්නේත් නැහැ. මේ ඇති කල්ලි මේ ඇත කියනවා බුදුරජාන් වහන්සේ. මේ නැති කල්ලි මේ නැත. එහෙනම් වර්තමානයේ රූපස්කන්ධය චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනව වෙනුවට ඒක ඔයත් දැන් දන්නවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් නැවත නැවත අලුතෙන්ම මේ ශරීරයේ මේ රූප කලාප උපදවනවා. හට ගන්නවා. ඒ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය, උදව්, පිහිට, සහයෝගය. ඒකෙන් හට ගන්නවා. මොකක්ද ඒ හතර? කර්මය. එකක් පළවෙනි එක. ඒකට කියන්නේ උපස්තම්භක කර්මය. ඒකෙන් සහයෝගය දෙනවා. සිතේ ප්‍රවෘත්ති සහයෝගය දෙන මේ රූප කලාප අලුතෙන්ම උපදවන්න. සිතේ ප්‍රවෘත්තිය නැවතිච්ච ගමන්, සිතේ ප්‍රවෘත්ති අකර්මන්නේ වෙච්ච ගමන් මේ රූප කලාප උපදවන්නේ ආයි. මේ ශරීරේ අලුතෙන් රූප කලාප උපදින්න බෑ. සීත උෂ්ණ දෙක. ඒකෙන් රූප කලාප උපදවනවා. ක්ෂණයක් පාස. ආහාර අපි ගන්න, අපි අනුභව කරන ආහාර, පානය කරන ද්‍රව්‍ය, ඒවෙන් නිරන්තරයෙන්ම අලුතෙන්ම මේ රූප කලාප උපදවනවා. දැන් ඒතකොට රූපස්කන්ධේ සත්‍යයේද? දැන් ඇහුවනේ. අර බ්‍රාහ්මණ ඇහුවනේ රූපස්කන්ධේ සත්‍යයේද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම එහෙම දේශනා කරන්නේ නැහැ කියලා. දේශනා කළත් නැහැ, මම එහෙම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් රූපස්කන්ධය කියන්නේ මොකක්ද එතකොට දැන්? අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරේ සහයෝගය නැත්තම් රූපස්කන්ධය මේ ලෝකේ නැහැ. මේ ලෝකේ නැහැ. එහෙනම් රූපස්කන්ධයක් ලෝකේ තියෙනවද?
දැන් අර මනුස්සයා අහපු ප්‍රශ්නේ මොකක්ද? රූපස්කන්ධේ සත්‍යයද? දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම එහෙම දේශනා කරන්නේ නැහැ. ඒතර වේදනාස්කන්ධේ සත්‍යයද? නෑ මම එහෙම දේශනා කරන්නේ. දැන් අපි රූපස්කන්ධය ගැන ඉස්සලා කතා කරලෙමු. දැන් එහෙනම් තමන් යම් කෙනෙක් නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්නවා. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගත්තා නම් එයා රූපය අවබෝධ කළා. ඒතර රූපේ හේතු අවබෝධ කළා. ඒතර හේතු නැති කිරීම අවබෝධ කළා, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. අන්න නිවන් මාර්ගය. ඒ තමයි නිවන් මාර්ගය. එතකොට රූපේ කියන්නේ මහ භූත හතරට. අසුද්දාෂ්ටක කලාපයට. කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් නිරන්තරයෙන් අලුතෙන් උපදවනවා. හැබැයි උපදින ශරණයෙන් බිඳෙනවා. උපදින ශරණයෙන් අතුරුදහන් වෙනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. එතන තියෙනවා ඥානයක්, උද්‍යව්‍ය ඥානය. එහෙනම් රූපස්කන්ධය එතකොට සත්‍යෙත් නේ. මේ ඇතිකල්ලි මේ ඇත. මොනව ඇතිකල්ලිද? කම්ම චිත්ත ඍතු ආහාර ඒ ධර්මතාවය නැතිකල්ලි රූපස්කන්ධයක් ඇත. දැන් ඒතර රූපස්කන්ධයක් දැන් ඇත කියන්නේත් නැහැ කිව්වා. දැන් ඒතර ඇත කියන්නේද නැත කියන්නේත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපස්කන්ධයක් ස්ථිරව නැහැ ලෝකේ. අපි හදාගත්තා. රූප ස්කන්ධ කියන්නේ ගොඩක්, රූප කියන්නේ මහ භූත ගොඩක් අපි හදාගත්තා. සතර මහා භූත ගොඩක් අපි මේ හදාගත්තේ. ඒතකොට හදාගත්තේ පෙර භවයේ කර්මයෙන්. දැන් එතකොට මේ ඇති කල්ලි මේ ඇත. මොකක් ඇති කල්ලිද? කර්ම විඥානේ. අபிසංස්කාර සහිත කර්ම විඥානේ ඇති කල්ලි රූපස්කන්ධයක් ඇත. නැත්තම් ලෝකේ රූපස්කන්ධයක් නැත. તો නැත කියන්න බෑ. දැන් ඇත කියන්නත් බෑ. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒකයි අර බමුණට කිව්වේ මේ ධර්මයේ ගැඹිරයි. මේ ධර්මයේ ගැඹුරයි. මම රූපය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. මම හේතු නැති කරේ. නැති කිරීම මම අවබෝධ කළා. ඒ මාර්ගය අවබෝධ කළා. එතකොට සම්මා දිට්ඨියට ඇවිල්ලා. සම්මා සංකප්පයට ඇවිල්ලා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියට ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි සම්මා ඥාන, සම්මා විමුක්තියටත් ඇවිල්ලා. ඒකයි අවබෝධ කළා කියන්නේ. අංග 10ම සම්පූර්ණයි. අපි හදන්නේ මේ තාම ඉස්සෙල්ලාම මේ 8 හදාගන්න. ආරෂ්ඨාංගික මාර්ගය. ඒ අංග 8 හදාගන්න අපි මේ උත්සාහ කරන්නේ. ඒකත් ලෞකික පැත්තට තමයි වැඩි දෙනෙක් ලෝකේ හදන්නේ. ලෝකෝත්තර පැත්තට හදන්නේ තාමත්ම සුළු පිරිසයි. එහෙනම් දැන් රූපස්කන්ධයක් තියෙනවද ලෝකේ? නැත. හැබැයි නැහැ කියන්න බෑ, සම්මුති ලෝකේ ඇත. දෙකයි බුදුරජාණන් වහන්සේ ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. සම්මුති ලෝකේ රූපස්කන්ධයක් තියෙනවා. පරමාර්ථ ධර්මයට ගියාම රූපස්කන්ධයක් නැහැ. හැබැයි අපි හදනවා. අපි ගොඩ නගනවා. මොකද ගොඩ නගන්නේ? කර්මයෙන් හදා ගන්නවා. ඒකයි අස පුරාණ කර්මයක් කිව්වේ. කන පුරාණ කර්මයක් කිව්වේ ඒකයි. නාසය පුරාණ කර්මයක් කිව්වේ ඒකයි. දිව පුරාණ කර්මයක්. ශරීරය පුරාණ කර්මයක්. හෘද වස්තුව පුරාණ කර්මයක්. ස්ත්‍රී පුරුෂ භාවය පුරාණ කර්මයක්. මෙන්න මේ ධර්මතාවයන් එතකොට සියල්ලයිති රූපස්කන්ධයට. ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘද වස්තුව, ස්ත්‍රී පුරුෂ භාවය. මෙන්න කර්මය. ඒතර කර්මයෙන් අපි හදාගත්තේ රූපස්කන්ධයක් නෙමෙයි. භූත ගොඩක්. සතර මහා ධාතු ගොඩක්. ඇත කියන්න බෑ. චිත්තක්ෂණ 17ක් තුළ අතුරුදහන් වෙන නිසා. නැත කියන්න බෑ, සම්මුති ලෝකේ දර්ශනය වෙන නිසා. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. දැන් තේරෙනවද? දැන් පැහැදිලිද? තේරෙන්නේ නැත්නම් මේ ධර්ම දේශනාව නැවත නැවත අහන්න.
පටිගත කරගෙන හරි එහෙම නැත්නම් ආපස්සට අරගෙන හරි නැවත නැවත අහන්න. එතකොට තේරෙයි. ඒ තමයි ඥානය. ඒ තමයි බුද්ධිය. ඒ තමයි අවබෝධය. ඒ තමයි විද්‍යාව. මීට වඩා විද්‍යාවල් ලෝකේ නැහැ. එහෙනම් වේදනාස්කන්ධය. වේදනාස්කන්ධයත් ඒ ආකාරයෙන්ම නේ. ඒතර අර පුච්චරය ඇහුවනේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ වේදනාස්කන්ධය සත්‍යද? නෑ මම එහෙම දේශනා කරන්නේ. එහෙනම් දැන් මොකක්ද කියන්නේ? දැන් වේදනාස්කන්ධය ඇතද? බුදුරජාණන් වහන්සේ ඇත කියන්නේ නැහැ. වේදනාස්කන්ධයක් නැතද? බුදුරජාණන් වහන්සේ නැත කියන්නේ නැහැ. දැන් මොකක්ද කියන්නේ නේද? තථාගතයන් වහන්සේ මධ්‍යයෙන් ධර්ම දේශනා කරන පස්සපච්චය වේදනා. මානෙ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඊට කලින් එහෙම දෙයක් ලෝකේ නැහැ. ඒ ස්පර්ශ ප්‍රත්‍ය නොවෙන්න ඊට කලින් එහෙම දෙයක් ලෝකේ නැහැ. වේදනාව කියලා දෙයක් ලෝකේ නැහැ. හැබැයි ඊට ඉදිරියෙන් තියෙන ධර්මය හටගත්තොත් වේදනාවක් පනවන්න පුළුවන්. ඒ මොකක්ද? ස්පර්ශය. එහෙනම් ස්පර්ශය ඇති කල්ලි වේදනාව ඇත. ස්පර්ශය නැති කල්ලි වේදනාවක් නැත. එහෙනම් වේදනාවක් ලෝකේ තියනවද? නැත. ඒතර වේදනාවක් ලෝකේ ඇතද? ඇත. නැත කියන්නේත් නැහැ. නැත කියන්නේත් නැහැ. නැත කිව්වත් වැරදි. එයි පෙන්වන්න බෑ. නැත කිව්වොත් දැන් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ විඳින වේදනාව. මට හරි වේදනයි. ඒතර වේදනාවක් තියෙන බව Tamanට දැනෙනවා. ඒතර වේදනාව ඇත. ඒතර ඒක ස්පර්ශයකට කලින් කොහෙද තිබ්බේ? ස්පර්ශයකට කලින් කොහේ හරි තිබ්බද වේදනාව? කොහොත් තිබෙන්නේ. එහෙනම් වේදනාව කියන ධර්මතාවය මේ ලෝකේ එහෙම දෙයක් තියෙනවා නම් අයින් කරන්න බෑ. ස්ථීරව පවතිනවා නම් ස්ථීරව තියෙනවා නම් එහෙම දෙයක් ලෝකෙන් ඉවත් කරන්න බෑ. ලෝකේ එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ පරමාර්ථ වශයෙන්. අපි වේදනාවක් අපි හදා ගන්නවා. කොහොමද හදන්නේ? වේදනා එකක් නෙවෙයි වේදනා 108ක් හදනවා. 108 ආකාරයක් හදන වේදනාවේ තෘෂ්ණාවේ වගේම. කොහොමද හදන්නේ? ඒ ස්පර්ශය. ස්පර්ශයට ප්‍රත්‍ය මොකක්ද? ආයතන. ආයතන නැත්නම් ස්පර්ශයක් නැහැ. ආයතන හැදුවා. ආයතනක් තියනවද ලෝකේ? ඒකත් නැහැ. එයි. නාම රූප නිසා හැදුවා. නාම රූපත් නැහැ ලෝකේ. පරමාර්ථ වශයෙන් මේ සම්මුති වශයෙන් නෙමෙයි පරමාර්ථ වශයෙන් කතා කරන්නේ. නාම රූප දෙකකුත් නැහැ. පරමාර්ථ වශයෙන් හැදුවා. අපි හදාගත්තා. කොහොමද හැදුවේ? ප්‍රතිසන්දි විඥානයක් කරන්. ප්‍රතිසන්දි විඥානයකුත් නැහැ. මොකද මේවා තියෙනවා නම් මේවා සදාකාලික තියෙනවා නම් මේවා අයින් කරන්න බෑ. මේ සියලු සංස්කාර ධර්මයන් හේතුන්ගෙන් හට ගන්නවා. හේතු අයින් කළොත් ඒ ධර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ කියන කාරණේයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් විඥාණය ඇත කියනවද නැතද? දෙකම වැරදි. සංකාරපච්චය විඥාන. සංස්කාර ඇති කල්ලි විඥානයක් ඇත. ඒතර විඥානය ඇති කල්ලි නාම රූපයක් ඇත. නාම රූපයක් ඇති කල්ලි ආයතන හයක් ඇත. ආයතන හයක් ඇති කල්ලි ස්පර්ශ හයක් ඇත. ස්පර්ශ හයක් නිසා විඳීම් වේදනා හයක් ඇත. එහෙනම් දැන් ඒ මූල ධර්මයේ පළවෙනි ඉස්සෙල්ලාම ධර්මය හට නොගත්තොත් කොහොමද ඉදිරි ධර්මය හටගන්නේ? ඉදිරි ධර්මය හට ගන්න බෑ. එහෙනම් එවැනි ධර්මයක් ලෝකේ නැහැ. හැබැයි අපි හදනවා. ඉතින් හදාගෙන තමයි අපි ඇත කියලා තැනට යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඇත කියන එක කියන්නේත් නැහැ. නැත කියන්නේත් නැහැ. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේක තමයි නිවන් මඟ. දැන් සංස්කාර ඇතද? අபிසංස්කාර සහිත කර්ම විඥානයක් මම දැන් මුලින් කිව්වා. අපි හදනවද නැද්ද? අபிසංස්කාර. අபிසංස්කාර කියන්නේ සංස්කාරයන්ගෙත් බලවත් බව. ඒ තමයි කර්ම. ඒක තමයි කර්ම විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. අපි දන්නවා එවැනි සිත් 29ක් අභිධර්මයේ තියෙන 89ක් සිත් අතරින් ඒ 29 කර්ම සිත් හැටියට. අකුසල් සිත් 12යි, ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මෝහ මූල 2යි, 12යි අකුසල්. කාමාවචර මහ කුසල් සිත් 8යි.
සෝමනස්සාගත ඥාන සම්පයුක්ත සංකාරික සසංකාරික, සෝමනස්සාගත ඥාන විප්පයුක්ත සංකාරික සසංකාරික, උපේක්ඛාසාගත ඥාන සම්පයුක්ත සංකාරික සසංකාරික, උපේක්ඛාසාගත ඥාන විප්පයුක්ත සංකාරික සසංකාරික. 12ටයි 20යි. රූපාවචර කුසල් සිත් 5යි. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගත සහිත පළවෙනි ධ්‍යානය. විචාර ප්‍රීති සුඛ ඒකග්ගත සහිත දෙවෙනි ධ්‍යානය. ප්‍රීති සුඛ ඒකග්ගත සහිත තුන්වෙනි ධ්‍යානය. සුඛ ඒකග්ගත සහිත හතරවෙනි ධ්‍යානය. උපේක්ඛා ඒකග්ගත සහිත පස්වෙනි ධ්‍යානය. මෙන්න තව සිත් 5ක්. අර කාමාවචර මහ කුසල් සිත් 8යි. අකුසල් සිත් 12යි 25යි. තව 4ක් තියෙනවා. ඒ තමයි ආකාසඤ්ඤායතනෙට සිත තියෙනවා. එතන සිත රඳවනවා. ඒක සිතක් ප්‍රතිසන්දියක් ගන්න. විඥාන ඡායතනය තුල සිත රඳවනවා. ඒක සිතක් ප්‍රතිසන්දියක් ගන්න. ආකින්ඥ ඥායතනය තුල නැති කිංචි කිසිවක් නැහැ කියන තැන සිත රඳවනවා. ඒක ප්‍රත්‍ය වෙන ප්‍රතිසන්දි විඥාණයට. නේව සංඥා ඥාසඤ්ඤායතන ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන තැන සිත රඳවනවා. ඒක ප්‍රත්‍ය වෙන ප්‍රතිසන්දි විඥාණයට. මේ 29 තමයි මේ ලෝකේ ඕනම කෙනෙකුට ප්‍රතිසන්දිය කරන් දෙන්නේ කර්මසිත. ඒකට කියන්නේ අபிසංස්කාර සහිත කර්ම විඥාන. අபிසංස්කාර නැත්නම් සිත 89ක් තියෙනවා. 89න් ප්‍රතිසන්දි ගන්න පුළුවන් මේ 29ට විතරයි. ඕනම කෙනෙක් ප්‍රතිසන්දියක් ගන්න මේ 29න්. නිරේට ගෙනියන්නේ අකුසල් 12න්. പ്രേත ලෝකයට ගෙනියන්නේ අකුසල් සිත් 12න්. තිරිසන් ලෝකයට ගෙනියන්නේ අකුසල් සිත් 12න්. එකයි සබ්බපාපස්සා කරණම් කිව්වේ. සියලු අකුසලයන් කරන්න එපා කිව්වේ ඒක නිසා. කුසලස්ස උපසම්පදා. කුසල් දහම් ඊයදෙන්. කුසල් දහම් කියන්නේ නිවන් මඟ. ඒකටයි කුසල් දහම් කියන්නේ. කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. සිත හදන්න. ඒතම් බුද්ධාන ශාසන සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මේකයි. නිවන් මඟ. එහෙනම් අතර වේදනා ස්කන්ධයක් ඇත නැත. සංඥා ස්කන්ධය එවනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සංඥා ස්කන්ධය සත්‍යද? නෑ මම එහෙම දේශනා කරන්නේ. ඒතර සංඥාව කිය මොකද්ද මේ? ඇත කියනවද සංඥාව? නැත කියනවද? නෑ. සංඥාවක් ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඇත කිව්වොත් වැරදි. සාස්වත දිට්ඨියට වැටෙනවා ඇත කිව්වොත්. නැත කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. ওই දිට්ඨි දෙකම වැරදි. සම්මා දිට්ඨි නෙමෙයි ඒවා. සාස්වත දිට්ඨිය සම්මා දිට්ඨි නෙමෙයි. උච්ඡේද දිට්ඨිය සම්මා දිට්ඨි නෙමෙයි. ওই දෙකෙන් බැහැර වූ සිත සම්මා දිට්ඨි. ওই දෙකෙන් බැහැර. ඒ කියන්නේ හේතුඵල ධම දර්ශනය සම්මා දිට්ඨිය. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන් දකිනවා නම් සම්මා දිට්ඨිය. උපකාරයෙන් උපන් ධර්මයන්. සංඥාවට හටගන්න ස්පර්ශයක් ඕනේ. සංඥාව කියලා දෙයක් ලෝකේ නැහැ. අපි හදනවා. හදන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අතර ස්පර්ශය කියලා දෙයක් ලෝකේ නැහැ. අපි හදනවා. ආයතන හයක් හදාගෙන ඉන්නේ ඒකට තමයි. දැන් මේවා සදාකාලික දේවල් නම් මේවැ කවදාවත් අයින් කරන්න බෑ. ඒ පවතින දේවල් නේ. පවතින දේවල් කොහොමද අයින් කරන්නේ? ඉවත් කරන්න බෑ අයින් කරන්න බෑ හැමදාම පවතිනවා නම් එක වගේ. පවතින්නේ එකක්වත්. ඔය විඥානයේ ආත්මවාදයට ගොඩාක් දුරට දාගෙන තියෙන මේ විඥානය භවෙන් භවයට යනවා කියලා. දාගෙන ඉන්නේ ආත්මවාදයට ආත්ම දිට්ඨියට. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන විඥානයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මතාවයක්. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන්න. ඒතර මේ ඇති කල්ලි මේ ඇත. එවනේ සංස්කාර සත්‍යද? මම එහෙම දේශනා කරන්නේ. ඒතර සංස්කාර ඇත කිව්වද බුදුරජාන් වහන්සේ? නෑ. එහෙනම් සංස්කාර නැත කිව්වද? නෑ. එහෙම කිව්වෙත් නෑ. ඒ නැත කිව්වොත් උච්චේ දිට්ඨියට වැටෙනවා. ඇත කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. දැන් දිට්ඨි දෙකෙන් බැහැර මධ්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒකට තමයි මදුම් පිළියෙත කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. මධ්‍යයෙන් ධර්ම ඇත කියන්නේත් නැහැ නැත කියන්නේත් නැහැ. තියෙනවා කියන්නේත් නැහැ නැහැ කියන්නේත් නැහැ. ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. ඒ සකස් නොවන තාක්කල් එවැනි ධර්මයන් ලෝකේ නැහැ.
ප්‍රත්‍යයෙන් සකස් නොවන තාක්කල් එවැනි ධර්මයක් ලෝකේ නැහැ. ප්‍රත්‍ය වුණාදී යම් අවස්ථාවක එවැනි ධර්මයක් විද්‍යාමානයි. ඒ තාක්කල් සංඥාව විද්‍යාමානයි. ස්පර්ශය විද්‍යාමානයි ආයතන තියෙන තාක්කල්. ආයතන නැත්තම් ස්පර්ශය විද්‍යාමානයි. දර්ශනය වෙන්නේ. දකින්න බෑ. අල්ලන්න බෑ මනසින්. ආයතන හයක් ඕනේ ස්පර්ශය අල්ලන්න. ඒතර ආයතන හයක් විද්‍යාමාන. ආයතන හයක් විද්‍යාමාන වෙන නාම රූප පවතින්න ඕනේ. නාම රූප විද්‍යාමාන වෙන්න ඕනේ. ඒ තාක්කල් ආයතන විද්‍යාමානයි. පැහැදිලිද කියන එක. මේ නිවන් මඟ. එහෙනම් නිවන් මඟ නිවැරදිව තේරුම් ගන්න. සංස්කාර කියලා දෙයක් ලෝකේ නැහැ. හැබැයි අපි හදනවා. නැහැ කියන්නේ නැහැ කිව්වොත් දිටි, උච්ච දිටි. එහෙනම් ඇත කියන්නේත් නැහැ. සාසත දිටි. දෙකෙන් බහැරව මැදින්. ඒ තමයි මැදුම් පිළිවෙත. මධ්‍යම ප්‍රතිපදා. මැදුම් පිළිවෙත. මේ ඇති කල්ලි මේ ඇත. ස්පර්ශ ඇති කල්ලි සංස්කාර ඇත. ස්පර්ශයෙන් නැතුව සංස්කාරයක් හට ගන්න බෑ. ඒක චක්කු සම්පස්සජ චේතනා කියන මේ කරුණු පහ බෙදලා අවබෝධ කරගන්න. චක්කු ඇස, බාහිර රූප දෙක නිසා සිත. ඒ කරුණු තුන එකතු වෙන තැන අලුතෙන් ස්පර්ශයයි. අලුතෙන් ස්පර්ශයක්. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංස්කාර නැත්නම් සංස්කාරයක් නැත. ඇත කියන්න බෑ. එහෙනම් නැත කියන්න බෑ. සංස්කාරයක් තියෙනවා. තියන්නේ කොහොමද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒක තියනවා කිව්වොත් ඇත කිව්වොත් සාසත් දිට්ඨියට වැටෙනවා. නෑ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. හැටියට ගත්තොත් නිවන් මඟ. අනිවාර්යෙන් නිවන් දකින්නවා. කිසිම ගැටලුවක් නැහැ. මේ තමයි සම්මා දිට්ඨිය. එයි සම්මා දිට්ඨියෝනේ නිවන් දකින්න. මිත්‍යා දිට්ඨියෙන් නිවන් දකින්න බෑ. රැවටීමෙන් නිවන් දකින්න බෑ. අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන්. ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා වෛද්‍ය සමන්මලි ප්‍රියංකා මනම්පේරි සහ වෛද්‍ය සමන්මලි ඒ වගේම ප්‍රියංකා මනම්පේරි මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා වෛද්‍ය සමන්මලි ප්‍රියංකා මනම්පේරි සහ එරන්දී ගයා මනම්පේරි දියණිවරුන් දෙදෙනා විසින් විශේෂඥ වෛද්‍ය නිශාන්ත පතිරණ සහ රංජිත් කලන් සූර්ය බෑනවරුන් දෞර සුභානු සෙනිරු මුණුබුරන් සහ සුවින්‍යා මිනිබිරිය යන අය විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණ වර්ෂ 74ක් ආයුෂ වින්දනය කරලා 2021 අගෝස්තු මාස 22 වෙනි දින හදිසිය භාව ප්‍රාප්ත වූ අංක 138 බෝපේ පාර ගාල්ල ලිපිනේ පදිංචි වී සිටි ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යනී විනීතා උබේසේකර මනම්පේරි මෑණියන්ගේ වර්ෂ පූර්ණිය වෙනුවෙන් මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලැබේ. මේ පුණ්‍ය කර්මයේ කුසල බලයෙන් කුසල බල මහිමෙන් එතුමියගේ ජීවිතය ආලෝකමත් වේවා. සසර වසනාතුරු මෙවන් අකල් මරණයකටපත් නොවී සිටූ පැතු බෝධියකින් ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම කුසලය හේතු වාසනා වේවා. දේශකයන්න් වහන්සේට මේ පින්වත් වේවා. පැතු බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ පරලෝසපත් ඥාතීන් ප්‍රධාන තවත් ඥාතීන් නැත්නම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියන අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ.
සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං